පින්නතුනි මරණය සිහිපත් කළ යුතු ආකාර 7ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහි 7 වෙනි ක්‍රමය තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මා සම්බුද්ධතු බුදුරජාණන් වහන්සේගේ වශයෙන් කෙසේනම් අදිෂ්ඨාන කළ යුතුද? එහෙම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට අපි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා මෙනෙහි කරමින් මේ තරම් ගුණවත්, මේ තරම් සිල්වත්, මේ තරම් බලවත්, තුන් ලෝකේම අධිපති ලෞතර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කාරණාව කරුණක් ගානේ මෙනෙහි කරන එක මේ භාවනාවට අපිට ලොකු ශක්තියක්. බුදුරජාණන් වහන්සේ රූප ස්වභාවයෙන් කොයිතරම්නම් ලස්සනද? ඒ කාරණාව පින්නතුනි අපිට හිතලා ඉවර කරන්න බැරි කරුණක්. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් ලස්සන එකදු රූපයක්වත් නැහැ. දෙවියෙකුටත් නැහැ, බ්‍රහ්මයෙකුටත් නැහැ, මිනිහෙකුටත් නැහැ. මේ ලෝකෙ පිපෙනවා නම් ඊටාම ලස්සන මල්, ඒ හැම මලක්ම බුදුරජාණන් වහන්සේගේ මුව මඩල තරම් ලස්සන නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. 80ක් අනු ව්‍යංජන ලක්ෂණ වලින් යුක්තයි. 216ක් මංගල ලක්ෂණ වලින් යුක්තයි. එක බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේගේ ලස්සන වර්ණනා කරපු හැටි ඒ බ්‍රාහ්මණයා සඳහන් කළේ උදේ පාන්දරම පිපිලා තවම සුවඳ වාතලයට මුහු කරලා නැති රතු පාට නෙළුම් මලක් වාගේ බුදුරජාණන් වහන්සේ කියලා. ඊටාම පිරිසිදුයි. තවම සුවඳ වාතයට මුහු කරලා නැහැ. තවම පියුම් ගැබ ඇතුලේමයි පියුම මතමයි සුවඳ. යන්තම් මල විකසිත වුණා විතරයි දූවිලි වලින්වත් අපවිත්‍රත් නැහැ. භාග්‍යතුන් වහන්සේ එවන් රතු නෙළුම් මලක් වගේ. එහෙම බ්‍රාහ්මණයෙක් සඳහන් කළා. ඊළඟට පින්නතුනි ඒ වාගේ විචිත්‍ර රූප කයක් සහිතයි. රන්වන් පාට බුද්ධ ශරීරය. සංසාරේ අප්‍රමාණ කුසල් රැස් කරලා පාරමිතා පුරණ කාලේ අප්‍රමාණව වස්ත්‍ර ආදිය දන් දීලා නොඑක් ආහාර පාන විවිධ විදිහට දන් දීලා ලබාගත් අපූර්ව රූපයක්. පාරමිතා එහෙම පුරපු නිසා ලැබුණු අපූර්ව රූපයක්. ඒ තරම් ලස්සන රුවක් කාටවත් නැහැ කියලා කිව්වේ ඒකයි. විචිත්‍ර වූ රූප කාය සහිතයි. සියලු ආකාරයෙන්ම පිරිසිදු වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන ආදියෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ අති නිර්මල සීලය අන්න අහවල් තැනින් බිඳිලා මෙතනින් අපවිත්‍රයි කියලා කියන්න තැනක් නැහැ. මේ ශාසනයේ කෝටි ගාණක් ශික්ෂාපද, මේ කෝටි ගාණක් ශික්ෂාපද මහරහතන් වහන්සේ නමකටවත් ඇවත් නොවි ආරක්ෂා කරන්න බැරි තරම්. නමුත් බුදුරජාණන් වහන්සේ ඇවත් වුණා කියන තැනක් නැහැ. පන්සිල් පද 5වත් අපිට රකින්න බැරි කොට කෝටි ගාණක් තරම් මේ මහා සීලය අබමල් රේණුවක තරම් paluddක් නැතුව ආරක්ෂා කරන්න භාග්‍යතුන් වහන්සේ මොන තරම් සිහියකින්
මොන තරම් කල්පනාවකින් වැඩ ඉන්නවද? එහෙමනම් මොන තරම් ඒ සීල ගුණේ තේජස ගැන අපි කොහේ කතා කරන්නද? බුදුරජාණන් වහන්සේ යම්සේ සීලයක් ආරක්ෂා කරන වෙලාවට පින්නතුනි කෙලෙස් තිබුණ පාටක්වත් නැහැ. අපිට කෙලෙස් තිබුණ නිසා අපිට කෙලෙස් තියෙන නිසා අපේ සිල් හරියට උල්ලංඝනය වෙනවා. සිල් කැඩෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සීලේ දිහා බලහම මේ සිද්ධාර්ථ කුමාර කාලේ කෙලෙස් තිබුණනේ. ලෞතර බුද්ධත්වයේ ගාවට එනකන් සංසාරේ කෙලෙස් සහිතනේ කියලා කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒ තරම් මහා පුදුම සීලයක්. ඊළඟට සමාධිය මෙන්න මේ ප්‍රමාණයයි කියලා කාටවත් හිතා ගන්න බෑ. කෙනෙකුට කසින නිමිත්ත පහළ වෙන්නේ සඳහන් කරනවා සමහර කෙනෙකුට අඩියයි. තමන් ඉන්න තැන ඉඳලා අඩියක් ආලෝකයේ පතුරවන්න පුළුවන්. දෙකක් පතුරවන්න පුළුවන්. හැතැක්මක් දෙකක් පතුරවන්න පුළුවන්. රටකට පතුරවන්න පුළුවන්. එක මහද්වීපයක් ආදී වශයෙන් ඈතින් ඈතට පතුරවන්න පුළුවන්. ඒ පුද්ගලයා එක දියුණු කරගෙන තියෙන ප්‍රමාණය. පින්නතුනි සඳහන් කරනවා සමහර බ්‍රහ්මයන් මේ කසින නිමිත්ත සක්වලවල් ලක්ෂ ගණනකට පතුරවන්න හැකියාව ඇතියයි කියලා. සමහර බ්‍රහ්මයන්ට සක්වලවල් ලක්ෂ ගණන් ඒ එළිය පතුරවන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලේ පංච අභිඥා සහිතයි. සමහර කෙනෙක් හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණා කියලා කියනවා. සිද්ධාර්ථ කුමාරයාත් පංච අභිඥා අෂ්ට සමාපatti වලින් යුක්තයි. එහෙමනම් තව කෙනෙක් තර්ක කරන්න පුළුවන් බෝධි මූලයේදී පුබ්බේ නිවාසානුස්සති ආදී ඥාන තිබුණා. බෝධි මූලයට වඩිනකොටත් පුබ්බේ නිවාසානුස්සති ආදී ඥාන තිබුණා. ඒවා නැතුව නෙමෙයි වැඩි. එහෙමනම් ප්‍රථම යාමයේ ඉක්ම යනකොට පුබ්බේ නිවාසානුස්සති පහළ වුණා කියලා කියන්නේ ඇයි කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. අපි එහෙමනේ කතා කරන්නේ නේද? බෝධි මූලයේ වාඩි වෙලා ප්‍රථම යාමයේ ඉක්ම යනකොට පුබ්බේ නිවාසානුස්සති ඥාන පහළ වුණා කියලා නේ අපි කියන්නේ. ඒ කියන්නේ අමුතුවෙන් පහළ වෙන්න පෙර එහෙම ඥානයක් නොතිබ්බම කියලා නෙමෙයි. පෙරත් තිබුණා ඒක. නමුත් බෝධි මූලයේදී පෙර නොතිබුණු තරම් පහළ වෙන්න පටන් ගත්තා. පෙර යම් ප්‍රමාණයකට තිබ්බේ. බෝධි මූලයේදී පහළ වුණ ඒ ඥානය දියුණු වුණ ඒ ඥානයේ සීමාවක් නැහැ. අතීතයේ යම් තාක්ද ඒ ගැනත් කියන්න පුළුවන්. අනාගතයේ යම් තාක්ද ඒ ගැනත් කියනවා. එක පුද්ගලයෙක් අරගත්තාම ඒ පුද්ගලයාට සංසාරේ මුණ ගැහිලා තියෙන බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණය. සම්මාදිට්ඨිකව මිත්‍යා දෘෂ්ටිකව ඔහු ජීවත් වෙච්ච ආත්ම ගණන. මිනිස්සෙක් හැටියට ජීවත් වුණ ආත්ම ගණන. තිරිසනෙක් හැටියට, ප්‍රේතෙක් හැටියට, අසුරෙක් හැටියට, නිර්සතෙක් හැටියට සහ මනුස්ස ජීවිතයේ මෙහෙම දුක් විඳ එක එක ආත්මවල මරුණා කියලා කියන්න පුළුවන්. ඒ සියල්ලම මේ පුද්ගලයා සම්බන්ධයෙන් කියන්න පුළුවන් ඥානයකුයි මේ පහළ වෙන්නේ. ඒ පුද්ගලයාම මේ ශාසනයේ නිවන් දකින්නවද? ඊළඟ ශාසනයෙන් නිවන් දකින්නවද? තව භාග්‍යතුන් වහන්සේලා ලක්ෂ ගණන් දැක ඔහු සසර දුක් විඳ යනවද? අවසානයේ දවසක නිවන් දැකිය යුතුමයි.
ඔහු නිවන් දකින්නේ මොන බුද්ධ ශාසනයේ මොන කාරණාව පදනම් කරගෙන කොයි වාගේ වයසක කොයි වාගේ තැනක කොයි වාගේ වෙලාවකද කියන කාරණාවත් කියන්න පුළුවන්. ආන් එහෙම ප්‍රබල ඥානයක් බවට පෙරතිවිච්ච ඥානෙපත් වුණා. ඒකයි බෝධි මූලයේදී පුබ්බේ නිවාසානුස්සති ලැබුවා කියලා කියන්නේ. පෙර තිබිච්ච ඥානය පරතරට දියුණු වුණා. නැත්තම් සිද්ධාර්ථ කුමාරයාටත් නොතිබුණා එහෙම නොතිබුණා නෙමෙයි. ඊළඟට පින්නතනි කලින් ඥානයත් දැන් තියෙන ඥානයත් අතර විශාල පරතරයක් තිබ්බා. ඒකයි අපි මෙච්චර වෙලා මේ සිහිපත් කළේ. උඩට යටට සියලු දිශාවල් එකවර පේනවා. හරහට විතරක් පේනව නෙමෙයි. උඩත් පේනවා අකනිට බඹලෝ දක්වා. ඒ කියන්නේ සක්වල කෙරවල දක්වාම පේනවා. යටටත් කොයිතරම්ද සීමාවක් නැහැ පේනවා. හරහටත් සීමාවක්ම නැහැ පේනවා. එහෙනම් උඩට යටට හරහට හැම පැත්තටම සියලු දිශාවල් එකම වර පේනවා. අරමුණු කරන්න ඕනේ එකම වර අරමුණු වෙලා පේනවා. කල්ප අසංඛ්‍ය ගණන් පේනවා. ආන් ඒ නිසා පෙර තිබුණට වඩා ඊට උසස් මට්ටමක් තමයි බුද්ධත්වයේදී ලැබුණේ කියලා සඳහන් කරනවා. සමහර අය ළඟ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටපු කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළා නම් මෙදා දුෂ්කර ක්‍රියා කරන්න වෙන්නේ නැහැ කියලා කතා කරන සමහර අය ඉන්නවා. මොකද සමහර අය එහෙම මතයක් දරනවා. නමුත් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ නැහැ කියලා එහෙම කාටවත් මත දරන්න පුළුවන්කමක් නැහැ. එහෙම නැත්තම් සමහර අය මෙහෙමත් කියනවා. දැන් මේ දුෂ්කර ක්‍රියා කළේ මොකටද? ඒත් හෙව්වේ බුද්ධත්වයේනේ. ඊට කලින් අන්තර්කල්පේ පහළ වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේනේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ. ඉතින් මේ අය කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවනම් ඊළඟ අන්තර්කල්පේ බුද්ධත්වයේ ලබන්න මොකටද දුෂ්කර ක්‍රියා කරන්නේ කියලා කතා කරන සමහර. ඊළඟට සමහර අය විරුද්ධයි මහා බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට. කියන්නේ මහා මායා දේවී කුසින් මේ ලෝකෙ උපදිනකොට ලෝකේ ආර්යයන් වහන්සේලා වැඩ හිටියා කියලා පිළිගන්න කැමති නෑ. එකම ආර්යයන් වහන්සේ නමක්වත් විශ්වයේ හිටියේ නෑ කියලා කියන්නේ. ඒ කාලේ ආර්යයන් වහන්සේලා ඕන තරම් හිටියා. හිටියේ නෑ කියලා කිව්වොත් ඒක මුසාවක් වෙනවා. විශ්වයේ ඕන තරම් හිටියා. සක්වලේ ඕන තරම් හිටියා. මිනිස්සු අතර හිටියේ නැති වෙන්න පුළුවන්. නමුත් එකල ආර්යයන් වහන්සේලා හිටියේ නෑ කියලා කිව්වොත් කතාව වැරදි. ඒ මහ බෝසතාණන් වහන්සේ මහා මායා දේවින් වහන්සේගේ කුසෙන් මුලින්ම බිහි වෙන වෙලාවේ ඉස්සරළම ඇවිල්ලා පිළිගන්නේ බ්‍රහ්ම රාජ්‍යය 4 දෙනෙක්. ඒ බ්‍රහ්ම රාජ්‍යය 4 දෙනා රහතන් වහන්සේලා. රහත් වෙච්ච බ්‍රහ්මයෝ. සුද්ධාවාසී ඉඳලා වඩින්නේ. ඇයි මහ බෝසතාණන් වහන්සේට තියෙන ගෞරවය මං හිතන්නේ අන්‍ය සත්වයන්ට තියෙන අනුකම්පාවක් තියෙනවා. ඇයි අන්‍ය සත්වයන්ට තියෙන අනුකම්පාව කියලා කියන්නේ? මෙතෙන්ට ආර්යයන් වහන්සේ නමක් වැඩියේ නැත්තම් මෙතෙන්ට යන්න වෙන්නේ කෙලස් තියෙන කෙනෙකුට. කාන්තාවක් දරුවෙක් බිහි කරන වෙලාව
කෙලෙස් තියෙන කෙනෙක් මේ වෙලාවට සම්බන්ධ වුණා නම් මෙතෙන්ට මහා මායා දේවින් වහන්සේ පිළිබඳව කෙලෙස් උපදින්න තිබුණා. ඒ තරම්ම ලස්සන රූපයක්. මහා මායා දේවින් වහන්සේ කොච්චර ලස්සනයිද කියන කාරණාව අපේ ධර්මයේ එච්චර විස්තර කරන්නේ නැහැ. යසෝදරා දේවින් වහන්සේ කොච්චර ලස්සනයිද කියන එක එච්චර විස්තර කරන්නේ නැහැ. මේ උත්තමාවියෝ දෙදෙනාම විස්තර කරන්නේ නැතුව ජනපද කල්යාණි ගැන හොඳට විස්තර කරනවා. ඇයි ඒ විශේෂත්වය? මේ දෙන්න ගැන විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරම්ම ලස්සනයි. මහා මායා දේවින් වහන්සේට ඇයි එහෙම නමක් තියලා තියෙන්නේ? මනුස්ස ලෝකේ නම් කෙනෙකුට හිතාගන්න බැරි නිසා ඒ ලස්සන. අපිට එහෙම යමක් හිතාගන්න බැරි වෙච්චාම අපිට හිතෙනවා ඒක නිකන් මායාවක්ද කියලා. අන්න ඒක නිසා තමයි මායා කියලා නම තිබ්බේ. හැබැවින්ම මායාවක්. තේරුන්නේ නැහැ කාටවත්. ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඒ තරම්ම ලස්සන කාන්තාවක් මේ වෙලාවේ කෙලෙස් සහිත කෙනෙක් ළඟ හිටියානම් රාගසිත උපදින්න තිබුණා. අනුකම්පා කළේ මහා මායා දේවින් වහන්සේ ගැන යමෙක් රාගසිත ඉපදෙව්වා නම් ඒ සිතුවිල්ල ඔහු වෙනුවෙන් निराදරවල් විවෘත කරන්න කාරණාවක්. ආන්ගේ නිසා කෙලෙස් සහිත සත්වයන්ට නිරේ දොර අරගන්න ඉඩ නොදී තමයි රන්දලක් අරගෙන මහරහතන් වහන්සේලා 4 නමක් වැඩි. එතකොට ලෝකේ ආර්යයන් වහන්සේලා වැඩ හිටියේ නැත්තම් මේ කොහෙන්ද වැඩි? සුද්ධාවාසේ වැඩ හිටියේ හින්දා. තුසිතේ වැඩ ඉන්න කාලේ මනුස්ස ලෝකේ උපදින්න කාලය හොඳයි ස්වාමීනි කියලා මතක් කරන්න අරිහත් මහා බ්‍රහ්ම රාජ්‍යය එකතු වුණා. නිකන් නෙමෙයි ආරාධනා කළේ දන ගහලා වැඳලා කියලා කියන්නේ. මහා බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩ ඉන්න කාලේ කෙලෙස් නැති කරලාද? කෙලෙස් නැති කරලා නැහැනේ. නමුත් කෙලෙස් නැති කරපු මහරහතන් වහන්සේලා ඇවිල්ලා තාමත් කෙලෙස් සහිත සිද්ධාර්ථ කුමාරයා ළඟ දන ගැහුවා. මනුස්ස ලෝකේ ඉපදිලා මහා ගුණවතුන්ගේ සිරිත තමයි යම් තැනකට ගියහම මම විසින් ගරු කළ යුතු අය ඉන්නවද කියලා බලන එක. තමන් විසින් ගරු කළ යුතු අය ඉන්නවනම් ගරු කළ යුත්තන්ට ගරු කරලා තමයි එතන නතර වෙන්නේ. හැසිරෙන්නේ. ආන් ඒකින්ද මහබෝසතාණන් වහන්සේ මව් කුසෙන් ඉපදිලා ඊළඟට 4 දිහාව බැලුවා. ඇයි ඒ බැලුවේ? මට වඩා උසස් අය මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවේ. මේ ඉන්න ළඟ නෙමෙයි මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවේ. නැගෙනහිර දිහාව බලනකොට දෙවියෝ බ්‍රහ්මියෝ ഘോഷා කළා, ස්වාමීනි ඔබ වහන්සේට වඩා උසස් අය තබා ඔබ වහන්සේ හා සමාන කෙනෙක්වත් මෙහෙ නැහැ. උසස් තබා සමානෙක්වත් නැහැ. උතුර බැලුවා, දකුණ බැලුවා, බටහිර බැලුවා, හැම පැත්තෙම කීවේ සමාන කෙනෙක්වත් නැති බව. ඉන් පස්සේ තීරණය කළේ මට වඩා සමානෙක්වත් නැත්තම් මමයි මේ ලෝකේ අග්‍ර. ඒ නිසා අග්ගෝ හමස්මි ලෝකස්ස. මමයි මේ ලෝකේ ජේෂ්ඨ. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. අයමන්ති මාජාති. නත්ති දානි පුනබ්බව. මම ලෝකයට අග්‍රයි. මම ලෝකයට ජේෂ්ඨයි. ආය උපතක් නෑ. මේක මගේ අන්තිම උපතයි.
හත් පියවරක් වැඩම කළා. මේ වෙලාවෙත් ස්වාමීනි ඔබ වහන්සේට තබා සමාන තබා උතුම් තබා සමාන කෙනෙක්වත් නැහැ කියලා කියනකොටත් මහා කල්ප 16000ක් ආයු වළඳපු මහරහතන් වහන්සේලා දන ගහලා වැන්දා කියලා කියන්නේ. එහෙනම් කකුසඳ කෝණාගම කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 3 දෙනාමත් දැකලයි මේ බ්‍රහ්මරාජය හිටියේ. මහා කල්ප 16000ක්. ඒ අය මේ ඊටාම බිලිඳු සිද්ධාර්ථ කුමාරයා ළඟ දන ගහනවා. ඒ දන ගහනකොට සිද්ධාර්ථ කුමාරයා ලොකු වෙලා හිටියද? මේ ඉපදිච්ච ගමන් අපේ අට කතාවල සඳහන් කරනවා නෑ කියලා. ඉපදිච්ච ගමන් ලොකු නෑනේ. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරාම කොයි වගේද? ඊට වඩා පොඩි වෙනසයි තියෙන අසම නිසා. අසමාන නිසා. බිලිඳු දරුවෙක්ම තමයි මේ. අපි අද ගෞරවයේ වැඩි හින්දා මහ බෝසතාණන් වහන්සේ සත්පියවර වැඩපු වෙලාව නිරූපණය කරන තැන්වල යටිකයත් වහලා පොඩි උතුරු සලුවක් දාලා තියෙනවා අපේ පින්තූරවල. ඒ ගෞරවය නිසා. නමුත් අට කතාවේ සඳහන් කරනවා එහෙම වස්ත්‍රයක් තිබුණේ නැහැ කියලා. ඒ තරම්ම බිලිඳු මේ ඉපදිච්ච ගමන්. එහෙමයි සිංහනාද කළේ. ඒ වාගේ බිලිඳෙකුටයි මහා කල්ප 16000ක් ආයු වළඳන මහ රහතන් වහන්සේලා දන ගැහුවේ. ඉතින් මනම් ලෞතර බුදු වෙන්න ඉස්සරලත් කොයි තරම් තැනක හිටියද? ආර්යයන් වහන්සේලා ලෝකේ එදා වැඩ හිටියා කියන්නයි මම මේ සාධක කිව්වේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් බණ ඇහුවා නම් දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැහැනේ කියලාත් කියනවා. ආර්යයන් වහන්සේලා එදා ලෝකේ වැඩ හිටියා නම් මෙච්චර දුක් විඳින්න ඕනේද බුදු වෙන හැටි උන්වහන්සේලාගෙන් අහගන්න තිබුණා නේද කියලාත් කියනවා. බැලු බැල්මට නම් තර්කේ සාධාරණයි. නේද? ඕනනම් උන්වහන්සේලාගෙන් අහන්න තිබ්බනේ කොහොමද බුදු වෙන්නේ කියලා. දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැහැනේ එහෙමනම් බුදු වෙන හැටි කියලා දුන්නා නම්. නමුත් ඒ ආර්යයන් වහන්සේලා බුදු වෙන හැටි දන්නවද? දන්නේ නැහැ. බුදු වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. පින්නතුනි බුදු වෙන්නේ කොහොමද කියලා දන්නවනම් මොකටද රහත් වෙලා නතර වුනේ? උන්වහන්සේලාට බුදු වෙන්න තිබ්බනේ. රහත් බවයි ලෞතර බුද්ධත්වයයි කියලා කියන්නේ දෙකක්. උන්වහන්සේලා දන්නේ නැහැ බුදු වෙන්නේ කොහොමද කියලා. බුදු වෙන හැටි කාටවත් කියලා දෙන්න බෑ. ඒක තමන්ම අවබෝධ කරගන්න ඕනේ. තමන්ම තේරුම් ගන්න ඕනේ. ඒක අහගෙන දැනගන්න කියලා දෙන්න කෙනෙක් නැහැ. විනතනි කිසිම රහතන් වහන්සේ නමක්වත් ආර්ය වූ බ්‍රහ්ම රාජයෙක්වත් බුදු වෙන ක්‍රමය දන්නේ නැහැ කියලායි සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේත් රහත් වෙන්න මිස බුදු වෙන්න අපිට ධර්ම දේශනා කරලත් නැහැ. ඒ කියන්නේ බුදු වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ කාටවත් කියලා දීලා තියෙනවද? මෙහෙමයි බුදු වෙන්නේ කියලා. බුද්ධත්වයේ ලබන්න මේ විදිහට පාරමිතා පිරුවා. ඒ ටික දන්නවා අපි. එහෙමනම් මේ සරියුත් මහරහතන් වහන්සේට බුදු වෙන ක්‍රමය කියලා දීලා තව බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න ඉපේ. ඒ මහා ප්‍රඥාවන්තයාට කියලා දුන්නා නම් කරන්න බැරි වෙයිද? කියලා දුන්නා නම් කරන්න බෑ. බුදු වෙන ක්‍රමය කියලා දීලා කරන්න බෑ. ඒ හින්දා අපේ භාග්‍යතුන් වහන්සේ කාටවත් බුදු වෙන ක්‍රමය දේශනා කරලා නැහැ. ඒක තමන්ම තමයි තනියම හොයන්න ඕනේ. බුදු වෙන හැටි කියලා දෙන්න බෑ. 45 අවුරුද්දක් ධර්ම දේශනා කළේ බුදු වෙන්නද? රහත් වෙන මග කියලා දුන්නා. අන්න අහවල් දේශනාවේ බුදු වෙන හැටි කියලා දුන්නා කියලා කොතනවත් දේශනාවක් නැහැ. එහෙනම් බුද්ධත්වයේ කියන්නේ
තනියම හොයාගන්න ඕන දෙයක්. මහා බෝසතාණන් වහන්සේ උපදින කාලෙත් ආර්යයන් වහන්සේලා අසංඛ්‍ය ගණන් සුද්ධාවාසවල පින්නතුනි වැඩ ඉන්න ඇති. අසංඛ්‍ය ගණන් ඉන්න ඇති. නමුත් බුදු වෙන්නේ කොහොමද කියලා ඒ කවුරුවත් දන්නේ දන්නේ නැහැ. කාගෙන්වත් අහගෙන බුදු වෙන්නත් බෑ කියලා සඳහන් කරන්නේ. එහෙමනම් තනියමම තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය හොයාගත්තේ. තනියමම තමයි ඒ සර්වඥතා ඥානය ලබාගත්තේ. ඒ කියන්නේ ලෝකේ සකල සියල්ල දැන් අවබෝධ කරගත්ත කියන එකයි සර්වඥතා ඥානය ලබාගත්ත කියලා කියන්නේ. නමුත් පින්තුනි කරුණු කාරණා හුඟක් පැටලිලා හුඟක් වෙලාවට තවත් හුඟක් අය පටලවන ක්‍රම ලංකාවේ බොහොම තියෙනවා. බුදු දහම වගේ වෙන දහමක් ලංකාවේ තියෙනවා. හුඟක් අය හිතාගෙන ඉන්නේ බුදු වෙන්න හරි ලේසි කියලා. හුඟක් අය හිතාගෙන ඉන්නේ රහත් වෙන්න හරි ලේසි කියලා. හුඟක් අය හිතාගෙන ඉන්නේ භාවනා කරාම විතරක් ඇති කියලා. සිල් රකින්න ඕනෙත් නැහැ. දන් දෙන්න ඕනෙත් නැහැ. බණ අහන්න ඕනෙත් නැහැ කියලා තමයි කල්පනාව. තව සමහර අය ධර්ම ශ්‍රවණය කරනවට හරි විරුද්ධයි. බණ අහන අයට හරියට බනිනවා. එක එක දේවල් අහගෙන හිටියා කියලා මේ සංසාරයෙන් එතර යන්න බෑ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට වඳිනවට බනිනවා. බුද්ධ පූජාව තියෙනවට බනිනවා. සමහරුන්ගේ කතාව එව්ව හුඟක් බාලාංශ වැඩ කියලා. මොනවද බාලාංශ වැඩ? බුද්ධ පූජාව තියෙන එක. බුදුන් වඳින එක. භාවනා කරන්න විතරයි ඕනේ කියලා කියන්නේ. සබ්බාසව සූත්‍රයේ නිවන් දකින්න ක්‍රම කීයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද? රහත් වෙන්න ක්‍රම කීයක් දේශනා කළාද? අත්‍යාසවා භාවනා පහතබ්බා කියලා කිව්වේ 7 වෙනි කාරණාව. ඊට මෙහා නිවන් දකින්න ක්‍රම තව 6ක් පැහැදිලි කරලා තියෙනවා. මේ දේවල් අත්හැරලා අපිට හිතෙන හැටියට මේ ගමන යන්න පුළුවන් නම් අපි මෙච්චර කල් හිටියේ. බණ අහන්න එපා නම් ඇයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ? නිවන් දකින්න ධර්මය ඕනේ නැත්තම් ඇයි මේක ලෝකෙට ධර්ම රත්නයක්? සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේ ළඟ බිම ඉඳගෙන බණ ඇහුවේ. පුදුම ධර්ම ගෞරවයෙන් බණ ඇහුවේ. උන්වහන්සේලා විතරද බණ ඇහුවේ? අපිට ධර්මයේ දේශනා කරපු අපේ බුදුරජාණන් වහන්සේත් පින්නතුනි බණ ඇහුවා. පිරිනිවන් පාන්න ලෑස්ති වෙනකොට මහමුගලන් මහරහතන් වහන්සේ ඉල්ලීමක් කළා. මොග්ගල්ලාන ඔබ වන් ශ්‍රාවකෙක් මට ආයේ නැහැ. ඇයි? වමත් අග්‍ර ශ්‍රාවකයා පිරිනිවන් පාහම තව අග්‍ර ශ්‍රාවකෙක් පහළ වෙනවද? නෑ. එක බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නයි ඉන්නේ. තව කෙනෙක් නෑ. මොග්ගල්ලාන ඔබ වන් ශ්‍රාවකෙක් මට ආයේ නැහැ. ආන් ඒක නිසා ධර්මයේ දේශනා කරලා පිරිනවම් පාන්න කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්ව ධර්ම දේශනා කළා. භික්ෂූන් වහන්සේලාත් එක්ක බුදුරජාණන් වහන්සේ බණ අහගෙන ඉන්නවා.
එක දවසක් උපස්ථාන ශාලාවට වඩිනකොට නන්දක මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා ඇතුළේ. හවස ඉඳලා පහුවදා එළියෙන් එළිය වැටෙනකන් දොර ළඟ හිටගෙන බණ අහනවා. ආනන්ද ස්වාමින් වහන්සේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වරින් වර ඇවිල්ලා මතක් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට අපහසු ඇති, දැන් වඩිමු කියලා. එල්ලි වෙනකම්ම හිටගෙනම බණ අහනවා. උදේ තමයි ඇතුලේ ඉන්න පිරිස දැනගන්නේ භාග්‍යතුන් වහන්සේ බණ අහලා කියලා. සඳහන් කරනවා බුද්ධ රශ්මිය සංගවගෙන හිටියේ කියලා. උපස්ථාන ශාලාවට ඇතුළට බුදුරැස්වල ආලෝකයේ වැටුනොත් බණ අහන පිරිස බණ අහන එක නවත්තයි. දේශනා කරන නන්දක මහරහතන් වහන්සේත් දේශනාව නවත්තයි. බුද්ධ රශ්මිය හංගවගෙන හිටියා කියලා කියන්නේ. උදේ නන්දක මහරහතන් වහන්සේට හරියට ප්‍රශංසා කළා. හරි මිහිරි ඔබේ දේශනාව කියලා කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එළියේ හිටපු බව දන්නවනම් ඔය ටිකවත් දේශනා කරගන්න බැරි වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, නන්දක ඔබ මහා කල්පයක් පුරාවට දේශනාව කළා නම් මම මහා කල්පෙම හිටගෙන අහගෙන ඉන්නවා කියලා. එහෙම භාග්‍යතුන් වහන්සේ ධර්මයට පුදුම ගරු කිරීමක් කළා. සද්ධම්මෝ ගරුකාතබ්බෝ. භාග්‍යතුන් වහන්සේ ධර්මයට ගරු කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරු තනතුරේ තියාගත්තද? එහෙම එකක් නැහැ. මේ ත්‍රිපිටකේ කොහෙවත් කියන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා කියලා. ඇයි එහෙම කියන්නේ නැත්තේ? ධර්මයේ කවුද හෙව්වේ? බුදුරජාණන් වහන්සේනේ ධර්මයේ හොයාගත්තේ. ධම්ම රාජස්ස ධර්මයේ රජු. ධම්ම සාමිස්ස ධර්මයේ ස්වාමියා. ධම්මිස්ස රස්ස ඊශ්වර කියලා කියන්නේ කාටද? හින්දු වාගේ සංකල්පවල කියන්නේ ඊශ්වර කියලා කියන්නේ ලෝකේ මවාපු කෙනා. ඊශ්වර තමයි ලෝකේ මවලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකේ මවාපු කෙනාද? නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මය උපද්දවපු කෙනා. ධර්මය මවාපු කෙනා. මැව්වා නෙමෙයි ඉපද්දෙව්වා. ආන් ඒ නිසා ධර්ම ඊශ්වර කියලා කියනවා. ධර්ම රත්නයත් බුදුරජාණන් වහන්සේටම නයයි. ඒ නිසා ධර්මයේ ගුරුතන්හි තියලා නෑ කොහෙවත්. පින්නතුනේ අපි තාත්තා කවදාවත් පුතාට වඳිනවද? අම්මා තාත්තා පුතාට වඳින ස්වභාවයක් නැහැනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තමන් විසින් උපද්දවපු ධර්මය තමන්ගේ ගුරුවරයා කරගත්තද? පුතා ගෙදර ප්‍රධානියා කරලා තාත්තා කවදාවත් දෙවෙනියා වුන්නේ නැහනේ. ගෘහමූලිකයා තාත්තමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේම තමයි මේ ශාසනයේ නායකයා. මේක භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරුවරයා කරගත්තා නම් අපි ගුරුවරයාට වඳින්න නැතුව ශිෂ්‍යයාට වඳින එකේ තේරුමක් තියෙනවද? ඉස්සෙල්ලා වඳින්න ඕනි ගුරුවරයාටනේ. ඉතින් දැන් මෙහෙම වුණොත් ශිෂ්‍යයාට නෙමෙයිද වඳින්නේ? ධර්මයේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ ශිෂ්‍යයා. එහෙනම් මේක අනිත් පැත්ත කරකෙන්න ඕනේ. ධම්මං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි වෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේට ඉහෙලින්නේ ගුරුවරයා ඉන්නේ. එහෙනම් ওই පද තුන මාරු වෙන්න ඕනේ නේද? ඇයි එහෙනම් මාරු කරන්නේ නැත්තේ? එහෙනම් එතන ශිෂ්‍යයාට වැඳලා ගුරුවරයාට වඳිනවා. නමුත් ලෝකේ සම්මතය ඒක නෙමෙයිනේ.
එහෙම එකක් නෑ පින්නතුනි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඒකයි තෙරුවන් කියලා කියන්නේ. කොතන හිතුණනම් ওই වැරද්ද නිකම්ම හැදෙනවා. ආන් ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම රත්නයේට බොහෝසේ ගරු කළා. සද්ධම්මෝ ගරුකාතබ්බෝ කියලා කිව්වේ ඒකයි. ධර්මයේ ගරුතන් හිතෙපුවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කළා. අපිට කියනවා බණ අහන්න එපා කියලා. ඒ ටික නැතුව ගියොත් සංසාරේ කොහේ යයිද දන්නේ. බණ අහන්න නැතුව කොහොමද හරියට දන් දෙන්නේ? බණ අහන්න නැතුව කොහොමද සිල් රකින්නේ? බුදුරජාණන් වහන්සේ අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ දාන, සීල, භාවනා. එතකොට අපි කොහොමද දානයයි සීලයයි දෙකම අයින් කරලා භාවනාවට විතරක් යන්නේ? දන් දෙනවට බයිනවා. දන් දෙන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ශාසනය වැරදිලා තියෙනවා. වර්තමාන ප්‍රඥාවන්තයෝ ඉන්නවා භාග්‍යතුන් වහන්සේට වඩා වැටහෙන අය. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව අයින් කරලා ඊට වඩා අඩු කරලා කෙටි කරලා තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දාන සීල අපිට දේශනා කළේ අපිට කරදර කරන්න වෙන්නේ. ඒ හින්දා පිරිසකට පුළුවන් මේ දෙක අයින් කරන්න. ඉක්මනට නිවන් දක්කන්න. එහෙම නිවන් දකින්න පුළුවන් නම් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා මේ ශාසනයෙන් නිවන් දකින්න පුළුවන් නම් ඒක හැබැයි හිතා ගන්න බැරි දෙයක්. පුළුවන් නම් හොඳයි කියන්න බෑ කොහොමවත් ඒක වෙන්නේ නැති හින්දා. භාග්‍යතුන් වහන්සේටම කීකරු වෙලා තමයි යන්න ඕනේ. මොකද නිවන් දකින්න හැටි දන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒකට යන පාරයි මේ පෙන්නලා තියෙන්නේ. මේ දෙක අත්හැරලා ගියොත් කොතන හරි පාර වරදිනවා. වැරදුන දවසට පැටලිලා තියෙන ලෙහා ගන්නම බැරි වෙන්නේ. ලෙහා ගන්න නම් පැටලුණු තැනට ආයෙ එන්න ඕනේ. මුල ඉඳලා ලෙහන්න වෙනවා. මැද්දෙන් ලෙහන්න බැරුව යනවා. ආන් ඒ හින්දා මේ අනුපූර්ව ප්‍රතිපදාව පෙන්නලා තියෙන්නේ. මරණ සතිය පිළිබඳව කතා කරනකොට සම්මා සම්බුද්ධතෝ භාග්‍යතුන් වහන්සේගේ වශයෙන් මරණය ගැන කල්පනා කරන්න භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාලා නම් අපි වෙන්න උන් කවුද කියන කාරණාවයි මේ සාකච්ඡා කරන්නේ. නමුත් සම්මා සම්බුද්ධතෝ කියන කාරණාව අපි සාකච්ඡා කරලා ඉවර නෑ. ඒ වුණාට ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙනවා. මරණ සතිය පිළිබඳව කරුණු දේශනා කරන 13 වෙනි ධර්මදේශනාව. පින්නතුනි අපි මේ විදිහට නිමා කරමු. මේ ධර්ම කාරණාව ඊතුරු කාරණාවත් එක්ක මේ මරණ සතිය පිළිබඳව කරුණු ටික අපි ඊළඟ දේශනාවේදී නැවත සාකච්ඡා කරමු.